ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා අසේල තල්වත්තගේ මහතා විසින් මෙම උතුම් ධර්මදානය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියින්ගෙන් ක්‍රියාන්විත රාජකාරියේදී මීට වසර 14කට පෙර දිවිපිදූ රණවිරු නීල් සාගර තල්වත්තගේ සොහොයුරාටත් පරලෝ සැපත් ජිනදාස තල්වත්තගේ පියාණන්ටත් සෝමා නේරන්ගම හා යසවතී නේරන්ගම මෑණිවරුන්ටත් අක්‍රම මිතුරාට ඇතුළු පරලෝ සැපත් සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වී උතුම් නිර්වාණ අවබෝධය පිණිස හේතු වාසනා වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ අතකෝ අඤ්‍යතරා බ්‍රාහ්මණ පරිබ්‍රාජකෝ භගවන්තං ඒතදෝච සන්දිට්ඨිකෝ ධම්මෝ සන්දිට්ඨිකෝ ධම්මෝති භෝගෝතම උච්චති කිතාවතානුකෝ භෝගෝතම සන්දිට්ඨිකෝ ධම්මෝ හෝති අකාලිකෝ එහි පස්සේ කෝපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හීතිති. එම ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ ධර්මශ්‍රවණාභිලාෂී සදහැබර පින්නතුනි, එක්තරා බ්‍රාහ්මණයෙක් නැත්නම් බ්‍රාහ්මණයෙක් බුදුන් වහන්සේගෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරක් ලබා දෙන්න තමයි බුදුන් වහන්සේ මේ උත්තරය දීලා තියෙන්නේ. නමුත් මේක මේ බුදුන් වහන්සේ ඔහුට දීපු පිළිතුර වශයෙන් විග්‍රහ කරන්නට නොවේ මම මෙම මාතෘකා පාඨයේ වශයෙන් ගත්තේ. අංගුත්තර නිකායේ තික නිපාතේ පවතින බ්‍රාහ්මණ සංයුත්තේ පවතිනා වූ මේ කරුණ තුල ඊට වැදගත් රහසක් හෙළි වෙනවා. ඒ රහස කුමක්දයි හොයාගන්නයි අපට ඕනකමක් තියෙන්නේ. එකල්හි එක්තරා බ්‍රාහ්මණ පිරිවැජියෙක් බුදුන් වහන්සේ වෙත ඇවිදින් වැඳලා එකත් පස්ව ඉඳලා තමයි මෙහෙම අහන්නේ. මොකද්ද මේ අහන්නේ? ශ්‍රවණවත් ගෞතමී නැත්නම් ගෞතමයන් වහන්සේ ධර්මය සන්දිට්ඨිකයි කියලා කියනවා. එහි පස්සිකයි ඕපනයිකයි පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ කියලා කියනවා. කොපමණකින්ද අපි මේ ධර්මයේ සන්දිට්ඨික බව පිළිගන්නේ කියන ප්‍රශ්නේ තමයි අහලා තියෙන්නේ. දැන් එතකොට මේ ධර්මයේ කියන පදය මේ සමාජය කොහොමද විශ්වාස කරන්නේ? අන්න ඒ ඔස්සේ අපි යන්න වෙනවා. දරුවන් නැත්තම් මව්පියන් ඔය දාන සීලාදී කටයුතු කරමින් දැහැම ජීවිතයක් ගත කරනකොට ධර්මානුකූල නැත්තම් දැහැම ජීවිතයක් කියලා කියනවා. ඒ වගේම තථාගත බුදු පියාණන් වහන්සේ දේශනා කළා මේ සූත්‍ර දේශනා කරනකොට ධර්ම දේශනා කරනවායි කියලා කියනවා. නමුත් මේ ධර්මයේ කියන පදයේ තියෙන ಗುಣ ටිකක් මේකේ පවතිනවා. දැන් මට මතකයි තවත් සූත්‍රයක තියෙනවා සම්මාදිට්ඨිකෝ හෝති උච්චති. භාගතුන් වහන්සේ සම්මාදිට්ඨික කියලා කියනවා. ආර්ය ශ්‍රාවකෙක් කොපමණකින් සම්මාදිට්ඨිකද ධර්මයේහි නොපැහැදෙන ශ්‍රද්ධාවෙන් යුක්තද කොපමණකින් සද්ධර්මයට පැමිණියේ වේද? සද්ධර්මයට පැමිණීමක් කියන වචනයක් තියෙනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙර සමාජයේ මිනිසුන් මොනවටද පැමිණිලා හිටියේ? කයක් හදාගෙන ගොවිතැන් හෝ වෙළඳාමෙන් හෝ යමක් උපයාගෙන ජීවත් වෙමින් මේ අනතුරු බඩගිනි නිවාගෙන
ආහාර ඇඳුම් පැළඳුම් හොයාගෙන කායික වශයෙන් වෙනක් වශයෙන් කටයුතු කළ අතර ඔවුන් මේ කරන ක්‍රියාකාරකම් තුළ පැමිණ හිටියා කර්මයට. පාප කර්මයට පැමිණ හිටියා. පුණ්‍ය කර්මයට පැමිණ හිටියා. ධ්‍යාන කර්මයට පැමිණ හිටියා. ඒ කර්මයට පැමිණීම තුළින් මොකද වුන්ට උනේ? ජීවිතෙන් එහා පැත්තට ගමනක් යන්න සිද්ධ වුණා. කොහාටද යන්න සිද්ධ වුණේ? යන්න සිද්ධ වුණේ පාප කර්මයේ විපාකයක් වශයෙන් මරණින් එහා පැත්තට දුගතිගාමී වෙන්න සිද්ධ වුණා. ඒ වගේම පුණ්‍ය කර්මය නැමැති මේ කර්මයට එකතු වීම ප්‍රතිඵලයක් වශයෙන් කාම සුගතියේ මිනිසුන් අතර දෙවියන් අතර උපදින්නට සිද්ධ වුණා. ඒ වගේම ඒ ප්‍රතිපදා සාරවත් මදි කියලා හිතපු වනාන්තරගත වූ පිරිසක් සිටි බවට බොහෝ තොරතුරු ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. සිදුහත් කුමාරයා පැවිදි ඔවුන් ඇසුරට ගිය බව තමයි අර දුෂ්කර ක්‍රියා කරන කාලේ අන්නේ ඒ අයට තමයි මේ අත්කල මතාන යෝගින් කියලා කියන්නේ. ඔවුනුත් යම්කිසි ධර්මයකට පැමිණ හිටියා. සමහරු පාප ධර්මයට පැමිණ හිටියා, සමහරු පුණ්‍ය ධර්මයට පැමිණ හිටියා, සමහරු ධ්‍යාන ධර්මයට පැමිණ හිටියා. ඔවුන්ට මරණින් පසු රූපී අරූපී භවතල වලට යන්න සිද්ධ වුණා. එතකොට මේ විපාක මිනිසුන් විසින් කරන ලද කර්මයන්ගේ විපාක. ලෝකෙ මුල හොයන්න ගියොත් එහෙම හොයන්න හම්බ වෙන්නේ නැහැ. ලෝකෝත්පත්ති කතාවේ සඳහන් වෙන්නේ ලෝක විනාශ වෙලා ආපහු අලුතෙන් බිහි වෙන වෙලාවට අර ස්වරූපාවචර බඹතල වල ඉන්න අයගේ ආයුෂ ඉවරලා කෙනෙක් තමයි මෙහාට ඉස්සරව එනවායි කියන්නේ. එවෙදින් බලපුවා ලෝකේ කවුරුවත් නැහැ, තනියම යා. මම තමයි මේ ලෝකෙ මවන්නා කියලා හිතනවායි කියලා පෙන්වන්නේ. ඒ නිසා නමුත් එතනින් එහා පැත්තටත් අරූපී බඹතල වලට ගිහින් තියෙන මිනිසුන් ධානය වඩ아가න. හඳ එහෙ හොයන්න යන්න බෑ කෙලවර. එතකොට මේ මම දකින්නේ මිනිසුන් විසින් කරන ලද කර්මයන්ගේ විපාක වාර තමයි අපට මේ මරණින් පසු සිදුවෙන මේ අපාගාමී වීම, මිනිසුන් අතර ඉපදීම, දෙවියන් අතර ඉපදීම සහ බ්‍රහ්මයන් අතර ඉපදීම. ඒවා එතකොට ඒකෙන් පෙන්වන්නේ ඔවුනොවුන්ට අදාළ කර්ම විපාක වශයෙන් හමු වෙනවා කියන එකයි. හදාගෙන යනවා කියනයි මම ඒකට කියන්නේ. Taman විසින් මේ කර්මයට පැමිණීමේදී මේ සසර ගමනටපත් වෙන්න සිද්ධ වෙනවා. දැන් එහෙමනම් ඒකක්වත් ධර්මයේ වෙන්න පුළුවන්ද? මොකද ඔය එකම කර්මයකදීවත් බුදුන් වහන්සේ වදාරනවා අනාගාමී නෙමෙයි සුද්ධාවාස බඹලෝපන් අයට පවා මේ සෝවාන් ආදී මාර්ගවල තිබුණ නැහැ, ආපහු එන්න වෙනවා කියලා පෙන්ලා තියෙනවායි කියලා. ආපහු ආගන්තාරෝ පුනබ්බවං කියන එකෙන් කියන්නේ සසරට එන්න වෙනවයි කියන එක. එතකොට එහෙමනම් මේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීම තුළින් හොයාගත්ත දේ නෙවෙයි වෙන්න බැරිද ධර්මය කියලා කියන්නේ. ඒ හොයාගත්ත දේ පැහැදිලි කරන්න කලා වූ උපයෝගී මාර්ග තමයි සූත්‍ර දේශනා වශයෙන් පෙන්වන්නේ. මම පෙන්වන්නේ ඒක සාමාන්‍යයෙන් යම් කිසි තැනකට යන්න ඕන නම් ඒකට මාර්ගය පෙන්වන්න ඊතල සකස් කරන්න ඕන. ඊතල ඔස්සේ ගියාම මාර්ගය හම්බ වෙනවා. අන්න ඒ වගේ සමස්ත ධර්ම දේශනාවන්ම ධර්මයට පැමිණීමට පෙන්වන මාර්ග වශයෙන් මම දකින්නේ. එහෙනම් ධර්මය කියන්නේ මොකක්ද? මේ ධර්මයේ ගුණ ටික බලන්න. සාන්දිටිකයි. ඒ කියන්නේ මෙලොව වශයෙන් විපාක හම්බ වෙනවා කියන එක. කර්ම විපාකයක් නෙමෙයි. ඒ වගේම අකාලිකය කියන්නේ අතීත වර්තමාන අනාගත කාලයක් නෑ කියන එක නෙමෙයි. මේ ධර්ම මාර්ගය ගත්තොත් කෙලවර ඵලය. ඒ වගේම එහි පස්සක කියලා කියන්නේ එතෙන්ට පැමිණ බලන්න. ඒකේ හැටි බලන්න ධර්මයට පැමිණ බලන්න වෙනවා.
ඒ වගේම මේක වහා අවබෝධ කළ යුතුයි. කියන්නේ දැන් අපි උදාහරණයක් වශයෙන් පෙන්වන්නේ ඇඳිවතක් හෝ ඉසගිනි ගන්නවා. දැන් ඉතින් නිවා ගන්නට කඩේට ගිහින් ඇවිදින් දරුවා පාසලට ඇරලා ඇවිදින් කරන්නම් කියන්න බෑනේ. වහා ක්‍රියාත්මක වෙනවා. වහා ධර්මයට පැමිණෙන්න ඕන දෙයක්. ඒ වගේ මේකේ ධර්මය ප්‍රඥාවන්තයෝ ස්වකීය චිත්තසංතානයේ උපදවා ගන්න ඕන දෙයක්. ප්‍රඥාවෙන් දකින්න ඕන දෙයක්. මම නම් මේ අනුව තීරණය කරනු ලබන්නේ ධර්මය කියන්නේ නිර්වාණයට. අන්න බුදුරජාණන් වහන්සේ කුමරෙක් වශයෙන් කාමසුල්කානිකාන යෝගී හිටියා. හම්බ වුණේ කර්මය, පාප කර්මය හෝ පුණ්‍ය කර්මය පමණයි. තවුසෙක් වශයෙන් අත්තකල මතාන යෝගී හිටියා. හම්බ වුණේ ධාන කර්මය පමණයි. බුදුන් වහන්සේ පහළ වෙන සමාජයේ කර්ම මාර්ගයේ පමණයි විවරලා තිබිලා තිබෙන්නේ. කර්මයේ මාර්ගය තමයි අපාය දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක. ධර්මයේ මාර්ගය තමයි සෝවාන් ආදී මාර්ගඵල වලින් ලැබෙනා වූ නිර්වාණය. එනම් මේ ධර්මයට පැමිණීම කියලා කියන එකේ තේරුම මම හිතනවා නිර්වාණය කියන එක පිළිබඳව යම්කිසි අවබෝධයකට පත්වීම. දැන් කොණ්ඩඤ්ඤ තවුසා ගැන කතා කරන්නේ සෝවාන් ඵලෙන් නිවන් දැක්කයි කියලා. අපේ සූත්‍ර දේශනාවල පින් වාක්‍යවල පවතින්නේ සෝවාන් ආදී මාර්ගඵල පිළිවිලින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිර්වාණය. එනම් මේ ධර්මයට පැමිණීම කියන්නේ සෝවෙන්නේ නැහැ කියලා කියනවා. අනිත් අය වැටෙනවා. ඔය සමහර ඒ වුණාට ඊට පස්සේ අනිත් පිරිස වෙන වෙන තැන්වලට ගියයි කියලා. බුද්ධෝත්පාදයක සදහම් හමුව තිබීදිත් ඔබ මන්දෝත්සාහය වුණේ යයි කියලා අර පැහැදුනේ ආර්ය මාර්ගයට නොපැමිණි අය තැන් මාරු කරනවා වෙනත් දෙයක් දකින්න දෙයක්. උපතින් බෞද්ධ කීක කාලයකට පස්සේ බලුවා වෙනත් ආගමකට ගිහින්. ඒ නිසා තමයි යන්නේ නැත්තම් යන්නේ නැහැ. ඒ වගේම බෞද්ධ වශයෙන් ගත්තාම ණය ටික කාලයකට පස්සේ එතන හොඳ නැහැ කියලා. මෙන්න මේ ස්ථාන මාරු කියන කාරණාව ඒක අර අපහැදීම හෝ අනවබෝධය තුළ අගන කරන වැඩක් නේ. මොකද මේ වාණේ කියන එක පිළිබඳව අපේ වෙන දෙයක් කියලා. එහෙම නැත්නම් අනාගත බුදුහාඳුරන්ගේ කාලේ ලැබෙන දෙයක් කියලා. මේ දන්නවා ඔය කවදා හරි ලැබෙන නිවනකට වඩා අද හම්බ වෙන දේවල් නරකද කියලා ඒ පැත්තට පොළඹවා ගන්නට. නමුත් ඇත්ත සිද්ධිය ඒක නෙමෙයි කියන්නේ ජීවිතය තුළ. එතකොට නම් බුදු සමයෙන් සඳහන් වෙන නිර්වාණ කියන දැන් තථාගත බුදු පියාණන් වහන්සේ ස්වකීය අවබෝධය පිළිබිතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේශේති කියලානේ. ඒ භාග්‍යතුන් වහන්සේ නිවිලා ඉඳගෙන අනිත් අයට නිවිය පිණිස පැහැදිලි කරලා තිබෙන්නේ. ඒ අනුව ගත් කල මේ ධර්මයට පැමිණීම නැත්තම් නිර්වාණ කියන කාරණාව තියෙන්න ඕන ජීවිතය තුළ. එන්න අන්නේ අර්ථයෙන් ගත් කල තමයි ධර්මය සාන්දිට්ඨික වගේ මේ එහාත්ම වශයෙන් විපාක තියෙනවා කාලේ ඒක ක්ෂණයකින් ප්‍රත්‍යක්ෂ කරන්න ඕන. ඒ වගේම මේකේ හැටි පිටපැත්තෙන් කතා කරාට බෑ. මම මගේ උදාහරණයක් ගන්නවා. මම ඔය සාගරේ ඉන්න මාළුවා කවදාවත් ගොඩබිම දන්නේ නැහැ. ගොඩබිමේ හැටි බලන්න ගොඩබිමට ඇවිදින් ඉන්න ඕනේ කියලා. ඒක දන්නේ ඉබ්බනේ. ඇඳිවතක් හෝ ඉසගිනිගත් කලක් මෙන් කියන එක. එතකොට අන්න පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ කියන එකේ මම දකින්නේ මේ නිර්වාණය නැවති ධර්මිත මෙහා පැත්තේ පාප ධර්මය, පුණ්‍ය ධර්මය පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ අදහසෙන් යුක්ත වෙලා අපි මේ සමාජයේටම තථාගතයන් වහන්සේ නැත්තම් ධර්මේ නැත්තම් ඕ නිර්වාණය පිටර දේශනාව ආශ්‍රයෙන් මේ බවුණු පිරිවැජේ පෙරවදන සැපුවේ. ඔහු ඇසූ ආකාරයේ මම අංශ ධර්මයේ සාන්දිට්ඨික ධර්මයේ සාන්දිට්ඨයයි කියනු ලැබේ. නුවණැත්තන් විසින් සිය සිත් හතන් හිලා දත යුතු වෙන්න බෑනේ. එහෙමනම් තව සිය සිත් එනිසා මම දකින්නේ තථාගත බුදු පියාණන් වහන්සේ ධර්මයේ උදේට පත්වන තැන කියන එකේදී. අනතුරු ඒ ධර්මයේ තියෙන සුවේ උන්වහන්සේ තේරුම් අරගෙන ඒක වචනකින් කියන්න බැරි දෙයක්. ඒකට යන්න මාර්ග උන්වහන්සේ සකස් කළා. ධර්මයට පැමිණෙන්න තිබෙනා උපයෝගී මාර්ගය. අපි ඒවට ධර්මය කියලා කතා කරනවා, ධර්ම දේශනා කරනවායි කියලා. නමුත් ධර්ම දේශනා කරනවා කියන එකේ ඇත්තාර්ථය ගත් කල එහෙනම් ලෝකයාට දුකින් මිදෙන මඟ කියා දෙනවා. නිවන පෙන්නනවා. දැන් මා මෙතෙක් පැහැදිලි කරලා තියෙන කරුණ වලට මේ ධර්මයට පැමිණීම සඳහා තථාගතයන් වහන්සේ පෙන්නපු මාර්ග උදාහරණයක් වශයෙන් ගත්තේ කරුණ මාර්ග පහකින් එන්න පුළුවන්. දැන් ශ්‍රීපාදස්ථානයේ වෙන තැනකට අතුරුපාදස්ථානයට. කොතනින් ගියත් කුරුණෑගල නගරයේ ඔරලෝසු කනුව ගාවට. අන්න ඒ වගේ තථාගතයන් වහන්සේ මේ සඳහා අනුගමනය කරන්න ඕන මාර්ග හැමෝම ඔක්කොගෙම යන්න ඕන නෑ. එකකින් යන්න. Tamanට
මේ අනුව මා මේ සඳහා ඉදිරිපත් කරලා තිබෙනවා තථාගතයන් වහන්සේ සංස්කාරයන් නිත්‍ය සුඛ ආත්ම කොට ගත් අයට සංස්කාරයන් අනිදුක්ඛ අනාත්ම වශයෙන් බැලීම ධර්මයට යන පාර වශයෙන් දේශනා කරලා තියෙනවා. දුක හේතුව මත ජීවත් වෙන පුද්ගලයාට නැති වූ තැන සහ මාර්ගය කියන චතුස්සත්‍ය අවබෝධය ඔස්සේ ධර්මයට පැමිණෙන්නට මාර්ගයක් පෙන්වලා තිබෙනවා. ඒ වගේම සිහියෙන් කටයුතු කරන්නේ නැති මිනිස්යාට සිහිය පාවිච්චි ධර්මයට පැමිණීමට පාරක් පෙන්වලා තිබෙනවා. ඇවිදිමින් ඉන්න පුද්ගලයාට එහි පටිලෝමයේ දැකීම තුළින් පටිච්චසමුප්පාදෙහි නිරෝධය දැකීම තුළින් ධර්මයට පැමිණෙනවා. ඒ වගේම මරණය කියන එක ජීවිතාවසාන ජීවිතයේ මොහොතක් පාසා මරණයට සියොමු කිරීම තුළින් ධර්මයට පැමිණෙන්න මේ මොන මාර්ගයක් අනුගමනය කළත් වැඩෙන එකට බොජ්ජංග කියලා කියනවා. බොජ්ජංග කියලා වෙනම එකක් නෑ. ඔය ඕන එකකින් වැඩෙන්නේ බොජ්ජංග. එතකොට ධර්මයට පැමිණෙන කෙනෙකුගේ ධර්මයට පැමිණෙන මාර්ගයේ යන කෙනෙකුගේ තමයි බොජ්ජංග වැඩෙන්නේ. එහෙම නැත්නම් කර්මයට පැමිණෙන අයගේ කර්ම මාර්ග කාමාංග. මේ කියන කාරණා ශ්‍රේෂ්ඨ වෙන්න ඕන කියන එක මම මතක් කරන්න කැමතියි. බුදුරජාණන් වහන්සේ මේ සම්බන්ධයෙන් බ්‍රාහ්මණයාට මොනවද කියලා තියෙන්නේ? මොනවද මේක? එතකොට උන්වහන්සේ වදාරනවා බ්‍රාහ්මණය රාගයෙන් අනුරක්ත වූයේ මැරුණ සිත් ඇත්තේ. මේක තිබෙන වචන වෙනත් ආකාරයෙන් මට ගන්නම්. අනුන්ටත් අවැඩ පිණිස සිතයි. පිණිස සිතයි පීඩා පිණිස සිතයි. දුක් දුම්නස් විඳී. රාගයේ ප්‍රහීන වෙත්ම තමන් පීඩා පිණිස නොම සිතයි. අන් අයට පීඩා පිණිස නොම සිතයි. දෙපසටම පීඩා පිණිස නොම සිතයි. මානසික දුක් දුම්නස් නොවිඳී. ඔන්න බුදුන් වහන්සේ ධර්ම දේශනා කරන්න පෙර මිනිස්සුන්ගේ සිතේ පිළිබඳ උන්වහන්සේ විස්තර කරා. ඔබටත් තේරෙනව නේද ලේ රත් වෙනවා කියන වචනේ හරියම. දැවෙනවා කියන අර්ථය. රාග කියන පදේ සමාජයේ යහපත් දේවල් වලටත් පවා රාග කියලා යොදලා බය වෙලා තියෙනවා එදින්ට. නමුත් මේක මේ කාම කියන වචනයට අදාළ සිද්ධ තමා හුඟක් වශයෙන් රාග දකින්නේ. නමුත් මේක කාමයේ කියන පැත්ත අසීමාන්තික වයස්සේ පැන්වීම. එහෙම නැත්නම් එයින් ඉටු කරගන්නට යාම තුළ ඉටු කරගන්නට බැරිවීම තුළින් ඉටු කරගන්නට අදාළ අයට හිරිහා තමයි මේ රාගයෙන් රත් වීමේ ප්‍රතිඵලය. ඒ නිසා මව්පියන් කෙරෙහි, මව්පියන්ට දරුවන් කෙරෙහි, ඒ වගේම යුගදිවිය තුළ බිරිඳට සැමියා කෙරෙහි සඳහන් සැමියාට බිරිඳ කෙරෙහි පවතිනා වූ ක්‍රියා වැනි සූත්‍රවල සඳහන් වෙනවා. බිරිඳ සේවිකාවක් වගේ, මවක් වගේ, යෙහෙලියක් වගේ ඉන්නවා නම් මම දකින්නේ එතන රාග කියන වචනේ තියෙනවායි කියලා. ඒ නිසා මේ රාග කියන පදේ මේ සම්පූර්ණයෙන්ම මිනිසුන්ට උපදින හැඟීම් ආසාවන් කියන අර්ථය ඔක්කොම නියෝජනය කරන්නේ නැහැ මම කල්පනා කරන්නේ. මේ කියන විදිහට මොකද වෙන්න ඕනේ ඒකේ තමන්ට පීඩාවක් වෙන්න ඕන, අනුන්ට පීඩාවක් වෙන්න ඕන, දෙගොල්ලොන්ටම පීඩාව වෙන්න ඕන, ඒ වගේම මානසික දුක් විඳින්න ඕන. පීඩාවක් නොවෙනවා නම් ඒක එහෙම වෙන්න බෑනේ. එතකොට එහෙමනම් ධර්මයේ සාන්දිටික බව කියලා පෙන්වන්නේ මොකක්ද? එහෙමනම් ඒ රාගේ ප්‍රහීන වෙත්ම අනුන්ට පීඩා තමන්ට පීඩා වෙන්නෙත් නැහැ, අනුන්ට පීඩාවක් වෙන්නෙත් නැහැ, දෙගොල්ලන්ටම පීඩාවකුත් නැහැ, අර මානසික දුක් ටික නැහැ. දැන් අර මානසික දුක් ටික දුක නම් ඒක නැති එක වෙන්න බැයිද මේ ධර්මයට පැමිණීම නැත්තන් නෙවෙයිම. මම මේක අගට විග්‍රහ කරනවා තව ටිකක් මේක කියලා, ඊටු ටිකක් කියලාම ඉන්නම්. එතකොට ලේසි. බ්‍රාහ්මණේ රාගයෙන් අනුරක්ත වූයේ මඩනාලද්දේ ගත් සිත් ඇත්තේ කයින් දුසිරිත් කරයි. වචනෙන් දුසිරිත් කරයි. අන්න බලන්න ඒ රාගයේ විසින් අපි කතා කරන්නා වූ දුසිරිත්. එහෙම නැත්නම් අපි කියනවා පස්පව් දස අකුසල් ආනන්තරය අකුසල කර්ම අන්න ඒකට කය වචන මෙහෙවන්නේ රාගයෙන් මඩනාලද නැත්නම් මැඩුණ නැත්නම් අන්ධ වුණ පුද්ගලයා පිළිබඳව. රාගයේ ප්‍රහීනවත්ම කයින් දුසිරිත් නොම කරයි. වචනෙන් දුසිරිත් නොම කරයි. අන්න ඒක ධර්මයට පැමිණීමේ ප්‍රතිඵලයක් කියලා පෙන්වලා තිබෙන්නේ. බමුණ රාගයෙන් අනුරක්ත වූයේ මඩනාලද්දේ ගත් සිත් ඇත්තේ ආත්මාර්ථය තත්ත්ව පරිදි නොදකි. පරාර්ථය තත්ත්ව පරිදි නොදකි. ඒ කියන්නේ තමන්ගේ යහපත අනුන්ගේ යහපත කියන එකක් හරියට පේන්නේ නැහැ. අන්දන්තමං තදා හෝති යං ලෝභං දෝසෝනරං කියලා පෙන්වන්නේ.
ඒ අර අන්දන්තමං ඒ අන්ද වුණාම ඔහුට ඇත්ත පෙනෙන්නේ නැහැ කියලා පෙන්ලා තිනවා. ඒ වගේම උභයාර්ථය ආත්මාර්ථය පරාර්ථය දෙකම සිදුවෙන්න ඕන ආකාරය පිළිබඳ සාධාරණත්වයක් පේන්නේ නැහැ. රාගයේ ප්‍රහීන වෙත්ම ආත්මාර්ථය තත්ත්ව පරිද්දෙන් පෙනෙයි පරාර්ථයද තත්ත්ව පරිද්දෙන් පෙනෙයි උභයාර්ථයම තත්ත්ව පරිද්දෙන් පෙනෙයි. බ්‍රාහ්මණය මෙසේද ධර්මයේ සාන්දිටික වෙයි. දැන් ඊට පස්සේ ඔකේ තවත් තියෙනවා ඊතුරු කාරණා දෙකක් කියලා ඉන්න වෙනවා. රාග විතරයි ගත්තේ බ්‍රාහ්මණය ද්වේෂයෙන් දුෂ්ට වූයේ. මෝහයෙන් මුලා වූයේ. දෙකම ගන්න අර වගේ. මොකද කරන්නේ? තමා පීඩාවටපත් වෙනවා, අන් අය පීඩාවටපත් කරනවා, දෙපසම පීඩාපත් කරනවා, මානසික වශයෙන් දුක් විඳිනවා. ද්වේෂය සහ මෝහය ප්‍රහීන වෙත්ම තමන් පීඩාවටපත් වෙන්නෙත් නැහැ, අනුන් පීඩාවටපත් වෙන්නෙත් නැහැ, මානසික වශයෙන් දුකටපත් වෙන්නෙත් නැහැ. දැන් මේ සූත්‍රය තුල මොකද්ද පෙන්වන්න හදන්නේ? දැන් බලන්න මම කියන වචනයක් තියෙනවා සූත්‍ර දේශනාව උපුටා දක්වමින්. ලෝභක්ඛේ නිබ්බානං, දෝසක්ඛේ නිබ්බානං, මෝහක්ඛේ නිබ්බානං. ඔබට ධර්මයට පැමිණෙන්න ඕනේ නම් ධර්මය හැමදාම තිබුණ දෙයක්, තියෙන දෙයක්. බුදුවරු ලෝකෙට පහළ වෙලා ඒ ධර්මයේ වැසී පවතිනවා, ඒකට යන පාර හොයලා දෙනවා. ධර්මයේ මතු කර ගන්නවා. අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදේති තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධ. අන්නේ ධර්මයට යන පාර තමයි සූත්‍ර දේශනා කියලා. ඊට පස්සේ ලෝකේ යම් තාක්කල් තිබෙන්නේ සහ ආනන්ද හාමුදුරුවෝ එහෙම නැත්නම් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ උන්වහන්සේලා එකතු වෙලා කලක් තිස්සේ පවතින්නට මේවා පෙළට සකස් කරලා කටපාඩුවෙන් පවත්වාගෙන යන්න හදලා තියෙන්නේ. අනතුරුව ග්‍රන්ථාරූඪ කළේ, අනතුරුව තාල පුස්තකයේ වෙතමින් කඩදාසි ග්‍රන්ථයට ගියේ, අනතුරුව අප මේ පරිහරණය කරනා වූ ටැබ් පරිගණකයේ දක්වා මේක ආවේ. ඒ මොකටද? ධර්මයට පැමිණීමට මාර්ගය මේක තුල තියෙන නිසා. මේක මාර්ගය, ධර්මය නෙමෙයි. අන්න මේ ධර්මය කියන්නේ හොඳ දෙයට, ධර්මය කියන්නේ බණපොතට කියලා හිතන අපේ ශ්‍රද්ධාවන්ත පින්වතුන් තව ටිකක් එහාට Tamanගේ දැක්ම දියුණු කරගන්න. එතකොට ඔබ සමාජයේ ඉන්නකොට තේරෙයි ඔබ දැම්ම කර්මයට පැමිණිලා ඉන්නේ කියලා. කෑම්බීම් ඇඳුම් පැළඳුම් හොයාගෙන ඔබ මේ කර්මයට පැමිණිලා ඉන්නවා, පාප කර්මයට හෝ පුණ්‍ය කර්මයට. මේ නිසාම ඔබට කය විඳුණාට ඒ කර්මයේ විපාක වශයෙන් පරලොවක් හමු වෙනවා. කායස බේදෝ පරම්මරණ දුග්ගතින් සුග්ගතෙන් දිවසාවෙතං. හොඳයි ධර්මයට පැමිණුණොත් සෝපාදානස්සකෝ අහං වච්ච උත්පත්තිං පඤ්ඤාපේ මිනෝ අනුපාදානස්ස. වච්චගොත්ත මම උත්පත්ති පනවන්නේ උපාදාන සහිත නම්, උපාදාන නැති වුණා උත්පත්ති පනවන්නේ නත්ති ඉදානි පුනබ්බවෝ. දැන් මට පුනර්භවයක් නැත, මවකුසට පැමිණීමක් නැත කියලා. අන්න ධර්මයට පැමිණුණ අයට මොකද වෙන්නේ? උපතක් මරණයක් නැහැ ඊට පස්සේ. ඒ ධර්මයේ තියෙනවා. ඒ ධර්මයේදී අර අපි මේ කතා කරන මේ පුද්ගලයාට සිදුවෙන කාරණා එකක්වත් අලංගු වෙන්නේ නැහැ. එහෙනම් මේ தত্ত্বය තේරුම් ගන්නට බැරිව ඔබ නොඑක් ජාතිවල, නොඑක් ආගම්වල, නොඑක් රටවල, නොඑක් සත්වනිකායල උපදමින් මේ කර්මය තුළ කොතරම් සසරක් ඇවිදින්නට ඇද්ද? දැන් ඔබ ඇවිදින්නේ කොහාටද? සොකිය උරුමයක් ලෙස පරම්පරාවෙන් සද්ධර්මය රැකගත්තා වූ ථෙරවාදී සසුන ස්ථාපිත වී අඛණ්ඩව පවත්වාගෙන ආව යම් යම් බාධාවක් ආවා වුණත් මේ පුංචි දිවයිනට, මේ පුංචි දිවයිනේ තරම් අර සංගායනාවෙන් ආරක්ෂා කළා වූ මේ ධර්ම පේලි රැකගත්ත විකෘති අඩු තැනක් ලෝකෙ කොහෙවත් හොයාගන්න තියෙන කියලා මම කල්පනා කරන්නේ. දැන් ඔබට ලැබී තිබෙන සුදුසුකම් පිළිබඳව පරීක්ෂා කරලා බැලුවොත් එහෙනම් ඔබ තාම දන්නේ නැහැ. මනුස්ස පටිලාභෝච සද්දම්මස්සච දේශනා. මනුස්ස ප්‍රතිලාභයයි ඒ ප්‍රතිලාභයට සදහම් හමු වුණොත් පමණක් ධර්මයට පැමිණීම සඳහා උත්සාහ කළ හැක. එහෙනම් ධර්මයට පැමිණීම සඳහා ප්‍රේතයින්ට, භූතයින්ට, බඹලෝකියාට, දෙවියන්ට උත්සාහ කළ නොහැක කියන එක මම තීරණය කරනවා මේ අනුව.
පුළුවන් නම් කියන්න නැත ඒ ප්‍රතිලාභවලුත් පුළුවනි කියලා. ඒ නිසා මනුස්ස ප්‍රතිලාභය ලබා සදහම් හමුවීමෙන් පමණක් ප්‍රත්‍යක්ෂ කරගත දෙයක් ධර්මය. හොඳයි මේකට කියනවා ෂණ සම්පත්තිය කියලා. මනුස්සලාභං ලබ්ධාන සද්දම්මේ සුප්ප වේදිතේ. ඒ කණං නාදි ගච්ඡanti අතිනාමෙන්ති තේ කණං. මනුස්ස ප්‍රතිලාභය ලැබ මනාකොට මේ සදහම් මාවත හමු වෙලා ඒ ගැන සැලකිලිමත් උනේ නැත්නම් න අධිගච්ඡanti. ඒකට ඒ ගැන සැලකිලිමත් උනේ ඕනකමක් කළේ නැත්නම් ඔහු මේ මනුස්ස ප්‍රතිලාභය සහ සද්ධර්මයේ ඉක්මවා යනවා. නැවතත් ඒ දෙක එකතු වෙන්නට අනේක සත්වනිකායන් වල යන ගමනේදී කවදා කොතනදී මුණ ගැහෙයිදයි කිව නොහැක. ඒ නිසා සසරට අද ආවි කියලා හිතන්න එපා. පාරමිතා පුරන්න දැන් ලෑස්ති වෙන්න එපා. පින් කරන්න ලෑස්ති වෙන්න එපා. පින් කරාට කමක් නැහැ. නමුත් පිනින් ලබන්න පුළුවන් නම් ලබන්න ඕන උපරිම තැනට ඔබ ඇවිදින් ඉන්නේ. ඒ සදහම් හමුුනේ මනුස්ස ප්‍රතිලාභය ලැබුවේ ඒ නිසා. දැන් අලං වායමිතුන් තත්ත. මොනවා කරන්නද දැන් ඕන සද්ධර්මයට පැමිණෙන්න? රාගයේ දේශයේ මෝහයේ වඩන්න නැතුව විනාශ කරන්න ඕන. ඒකේ කෙලවර තමයි මේ දහස් ධර්මයේ තියෙන්නේ. අන්න දැන් මේ බුදුරජාණන් වහන්සේ ඒ රාග දේශ මෝහ නැතුවම ලැබෙන සැනසීම තමයි ධර්මයේ සම්දිට්ඨික අකාලික එහිපස්සික උපනයික විපාක කියලා පෙන්වන්නේ. මතක තියාගන්න. එහෙනම් ඒ අර නිර්වාණයට පැමිණීම තුළ පවතිනා වූ සැනසීම තමයි මේ ධර්ම රත්නයේ ගුණ කියන ගාථාපදින් කියන්නේ කියන එක තව ටිකක් ගැඹුරට හිතලා එහෙම නෙවෙයි නම් හිතන් හිටියේ කල්පනා කරලා තේරුම් ගන්න. එතකොට මේක තේරුම් ගන්න පුළුවන් අයට ධර්මයට පැමිණීම සඳහා මොනවත් කරලා හරියන්නේ නැහැ. රාග, දේශ, මෝහ කියනා වූ තමන් උත්සන්න කරගත්ත හැඟීම් අවසන් කරන්න වෙනවා. හොඳයි මේවා උත්සන්න වෙන්නේ සහ අවසන් වෙන්නේ කොහොමද? අන්න අප පිළිබඳ හොයලා බලන්න වෙනවා. මම කියලා තිබෙනවා දරුවෙකුට ආහාර දීපුවම දරුවා වැඩෙනවා. ගසකට පොර දාපුවම වැඩෙනවා. ඔබේ සිතේ යම් හැඟීමක් වැඩෙන හැටි ඔබ නිරීක්ෂණය කරලා නැද්ද? පුංචි යමනාපයක් ඇති වුණා. දෙවසක් ඇති කරගෙන. ඊට පස්සේ මේක අතහැරියේ නැතුව දෙන්නට දෙන්නා ඔවුනොවුන්ට ප්‍රතික්‍රියා දක්වන්න හම්බ වෙන්න බැනගන්න ගහගන්න ගියොත් එහෙම ඉන්නේ හාට මේක අපි කියනවා නේද පරම්පරාවට පවතින වෛරයක් වෙනවායි කියලා. කෙලවර කොයිහම් මොහොතක ඔවුනොවුන් විශාල අර්බුදයකට ගිහින් කොටසක් මරණයටපත් වෙන එක අනිත් අය ලොම් ගස් යන එක. ඒ ද්වේෂය වැඩෙන පැත්තට ගියේ නැවත නැවත ප්‍රතික්‍රියා දක්වන්නට යාමෙන්. ඒ නිසා ක්‍රියාවකට ප්‍රතික්‍රියා දැක්වීම කියන කාරණාව මේ ලෝභයේ දේශයේ මොහේදී මා දකින්නේ මමත්වයේ ක්‍රියාවක්. නැත්නම් ඒ උත්සන්න වෙන ක්‍රියාවක් වශයෙන්. ඒක ඇතුළත තියෙන ධර්මය මොකක්ද කියලා මම ඔබට කියලා දෙන්නම් ඉස්සරහට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාහරනවා සංසිඳෙන්න ඕන නම් වෛර කරලා බෑ. අවෛරේනච. මේ නොකරන්නේ කොහොමද කියන එක පිළිබඳව අපේ අයට අවබෝධයක් නැහැ. දැන් මගෙනුත් අහන දෙයක් තමයි නිර්වාණයට පත් වෙන ආකාරය ධර්ම දේශනා කරන ක්‍රමය කියලා දෙන්නේ නැතිලු. මේ ක්‍රමය කියලා දෙන්නේ නැහැ කියන අය මොකද්ද මේ ඉල්ලන්නේ? ඉඳගෙන ඇස් දෙක පියාන මොනවා හරි කියව ඉල්ලන්නේ. ඔය ඉල්ලන්නේ. ක්‍රමයක් කියන්නේ ඒකනේ. අයයට ඕන වෙලා තියෙන්නේ මොනවා හරි මතුරු ඉන්න. නමුත් මට 1980 ගණන් වල හමු වෙච්ච පුංචි පොතක් තියෙනවා ලංකාවේ තිබිලා තියෙන තැන දැනුත් තියෙනවා මේක. මගේ ළඟ නෑ කවුරු හරි අරන් ගිහින් හෝ අස්ථානගත වෙලා පොත් සංඛ්‍යාව තුළ පුංචි පොතක් නිසා මේක නිකුත් කරපු කෙනා ගිහි කෙනෙක්. නමුත් ආචාර්ය උපාධියක් තිබුණ බොහොම අහිංසක කෙනෙක්. විද්‍යා විෂයන් හොඳින් හදාරලා ලෝකෙ ගැන දැනගෙන හිටපු ආචාර්ය එඩ්වඩ් විනිපිඩ් අධිකාරම් නැත්නම් ඊ.ඩබ්ලිව් අධිකාරම්තුමා කියලා ඒ කාලේ කියන්නේ. එතුමන්ගේ තරුණ සිතුවිලි පොතක් තියෙනවා භාවනා යනු කුමක්ද කියලා කොහෙන් හරි හොයාගන්න. හමුණොත් මට එවන්න. මේක තියෙනවා භාවනාව යනු කුමක්ද කියලා විස්තර කරපු ලිපියක්. ඒකේ තියෙන ඔය ක්‍රම ඔක්කොම ටික පට්ට ගහලා මේවෙන් මේක හම්බ වෙන්නේ නැහැ කියලා. අන්තිමට භාවනාවට ක්‍රමයක් නැත කියන එක. මම ඒක දැක්කේ 80 ගණන් වල. එදා ඉඳලා මම හොයනවා ඒක. මොකද්ද මේ ක්‍රමයක් නැහැ කියන්නේ කියන එක. ක්‍රමයක් කියන්නේ මොකද්ද? ක්‍රමයක් කියන්නේ ඔබේ ස්වභාවික සිතුවිලි වලට මොහොන නොදී මොකක් හරි එකක් මතර ඉන්න එක. පටවි හරි ආපෝ හරි නීල හරි පීත හරි තව මොකක් හරි බුදු ගුණයක් හරි.
නමුත් මේක පෙන්වන්නේ ස්වාභාවිකව මුහුණ දෙන්න අරමුණ වලට එන්න. ඉස්සර වගේම. ඉස්සර අරමුණු අල්ලාගෙන සතර පැවැත්මට හේතු ඉතුරු කළා. දැන් ධර්මයට පැමිණෙන්න ඕන නම් අල්ලාගෙන පැවැත්මට හේතු තියලා හරියන්නේ ඉතුරු නොකර අවසන් කරන්න වෙනවා. මෙන්න මේ අල්ලාගෙන පැවැත්ම සහ ඉතුරු නොකර අවසන් කිරීම කියන කාරණාව ත්‍රිපිටකයේ විවිධ පෙළවල් ඔස්සේ පෙන්වලා තිබෙනවා. එක පෙළක් අපි ගනිමු. මේ අනාගත පැවැත්මට හේතු ඉතුරු කිරීමට කියනවා සංස්කාරයන් නිත්‍ය සුඛාත්ම වශයෙන් දැකීම. විපල්ලාස සූත්‍රයේ පෙන්නනවා අනිත්‍ය දේ නිත්‍ය සංඥාවෙන්, දුක්ඛ දේ සුඛ සංඥාවෙන්, අනාත්ම දේ ආත්ම සංඥාවෙන් සත්‍යය අරගෙන මිත්‍යා දෘෂ්ටිගත වෙලා ඉපදෙමින් මැරෙමින් සතර ඇවිදිනවා. අන්න එහෙනම් අපි තුල කොතරම් යහපත් පුද්ගලයෙක් හිටියත්, යහපත් මවෙක් පියෙක් හිටියත්, කොතරම් සිල්වත් පූජ්‍ය පක්ෂ කෙනෙක් හිටියත් පුහුදුන්නම් ඔවුන්ට මේ සංස්කාර ධර්මයන්ගේ නිස්සුකාත්මය අනිදුක්ඛ අනාත්මය පිළිබඳ අවබෝධයක් නැහැ, පාඩමක් විතරයි තියෙන්නේ. දැන් සංස්කාර ධර්මයන්ගේ නිස්සුකාත්මය සසරට පැමිණෙන පාර. නැත්නම් පාප කර්මයට, පුණ්‍ය කර්මයට, ධාන කර්මයට විපාක ලැබෙන පාර. ඒක තමයි ලෝකේ ක්‍රියාත්මක වුණේ. බුදුරජාණන් වහන්සේ ධර්මයට පැමිණෙන පාර කියලා දැන් බලන්න ලස්සනට ගන්න පුළුවන් තැනක් තියෙනවා. කය දිහා බලන් හිටියට වැඩක් වෙන්නේ නැහැ. ධර්මයේ දැක්කොත් බුදුන් දකි කියලා වක්කලියට වදාරනවා. අර ධර්මය කියන්නේ එතකොට මේ ඊට පස්සේ දේශනා කරපු සූත්‍ර දේශනා නම් ඒකක්වත් වක්කලියට තිබුණේ නැහනේ. නමුත් ඒ ධර්මය කියන්නේ නිවීමට. ඒකට පැමිණෙන පාර කියලා එතන පෙන්වන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය අනිදුක්ඛ අනාත්ම වශයෙන් බැලීම කියන එක තමයි ධර්මයට යන පාර කියලා වක්කලි සූත්‍රයේ පෙන්වන්නේ. ඉතින් මේ පාරවල් 6ක් 7ක් මම කියවනේ. මේ ඕන එකකින් මට මේක පැහැදිලි කරන්න පුළුවනි. එක් දේශනාවලදී එකක් ගන්නවා. ඒ නිසා ඔබට තේරුම් ගන්න පුළුවන්ද දැන් මේ රාග, දේශ, මෝහ උත්සන්න වෙන්නේ ඒවා නිත්‍ය සුඛ ආත්ම වශයෙන් ගන්නා නිසා. ඒ නිත්‍ය සුඛ ආත්ම කියන්නේ ස්ථිරයි සපයි කියන එක නෙමෙයි. මතක තබා ගන්න. එතන තමයි වරද්දන තියෙන්නේ. ස්ථිර නැහැ අනිත්‍යයි කියලා අරගෙන නිත්‍ය ස්ථිරයි කියලා ගන්නවා. එහෙමයි මේ වචනේ ගන්නෙ. නමුත් මේක පාලියෙන් පෙන්වන්නේ ඒතං මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා. එය මගේ, ඒ මම මගේ, ඒ මගේ ආත්ම වශයෙන් ගන්නවා. මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. එනම් රාගය, ද්වේෂය, මෝහය මමත්වයෙන් ගත්තොත් සසරට බැඳෙනවා. බද්දෝ මාරස්ස කියන්නේ ඒක කර්ම විපාකයක් බවට පත් වෙනවා. මොනවද ඒවට කියනවා රාග, දේශ, මෝහ වශයෙන් ගත්තොත් අපුඤ්ඤාභි සංකාර. සාමාන්‍යයෙන් පිනට ඇලීමක් තිබුණොත් ඒකෙත් ලෝභයක් තියෙනවා, රාග නැති වුණත් ඒකෙත් මුලාවක් තියෙනවා. ලෝභ වශයෙන් ගත්තොත් ඒක පුඤ්ඤාභි සංකාර. ධානයට ඇලුනහම ධානයේ ලෝභය පවතිනවා, ඒකෙත් මුලාවක් තියෙනවා, අවිද්‍යාව. එතකොට ආනිජ්ජාභි සංකාර. එතකොට මිනිසාට මෙන්න මේ අபிසංකාරය විසින් ධර්මයට පැමිණීමේ මග වසා ලබනු ලැබුවා. ඔහු පැමිණලා තින්නේ කර්මයට, දැන් කර්ම විපාක. ඉහාත්ම වශයෙන් පාපයට දුක් විපාක, පුණ්‍ය කර්මයට ආයු වර්ණ සැප බල විපාක. පරලෝ වශයෙන් සෝකායස බේදෝ පරම්මරණා, කය බිඳී සුන්දර මරණින් පසු දුගතිගාමී, සුගතිගාමී දිව්‍යයන් අතර, බ්‍රහ්මයන් අතර විපාක. ඒ මොකක් නිසාද? කර්මයට පැමිණීමේ විපාක. නැත්නම් මේ අபிසංඛාරයන්ට පැමිණීමේ විපාක. එහෙමත් නැත්නම් සංස්කාරයන් නිත්‍ය සුඛ ආත්ම කොට වචනෙන් ගත්තේ නැති වුණාට සංස්කාරයන්ගේ ඇලීමේ, ගැටීමේ මුලාවේ විපාක. දැන් ඔබ පෘථග්ජනෙක් නම් මේ පාරේ යන කෙනෙක්. දැන් ඔබ කොහෙද යන්නේ? ආගමික ලේබලයක් අලවගෙන මොන හෝ ආගමිකට අනුව ආගමක් කියලා නැත්නම් අපි කියමු බෞද්ධ ලේබලයක් අලවගෙන ඔබ කර්මයට පැමිණිලා ධර්මයට පැමිණීම ඉස්සරහට කල් දාලා තියෙනවා. මතක තබා ගන්න. නමුත් බුදුරජාණන් වහන්සේ යෝජනා කරන්නේ බුද්ධෝත්පාදය කියලා කතා කරන්නා උන්වහන්සේගේ සදහම් විනාශ වී නොගිය යටපත් වී ගිය යෝගයක මතුවනොත් බබලනවා. ඒක බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවල තේමාවයි. තථාගතයන් වහන්සේ මනාව අවබෝධ කරගත්ත ධර්මය යට වූයේ නොබබලයි, විවෘත වූයේ බබලයි. දැන් මේ යට වූයේ කියන්නේ මොකද්ද? ධර්මය කියන්නේ හොඳ දේ බණපොත කියලා හිතාගත්තාම එතකොට යට වෙලා නෙමෙයිද? ධර්මය කියන්නේ නිවීම කියලා ඇයි මම කියන්නේ?
බලන්නකෝ කල්පනා කරලා. අපි ගන්නවා මෙහෙම. කයං විරාගං අමතං පනීතං යදජ්ජ ගාසක්්‍යමුණී සමාහිතෝ. රාග දේශ මොහ ශේකරාව කරන්නා වූද රාගය නැති කරන්නා වූද අමෘත වූද ප්‍රණීත වූද සමාහිත වූද සමාහිත ශාක්‍ය මුද්‍රයෙන් වහන්සේ යම් දහමක් දේශන තේන ධම්මේන උන්වහන්සේ එලි කළා වූ ධර්මය හා සමාන වෙන ධර්මයක් නැහැ. ඉදම්පි ධම්මේ රතනං පනීතං ධර්මයේ කිව්වේ මොකේටද දැන් මේ? පනපොතකටද සූත්‍රයටද? නැත්තම් නිර්වාණයටද? අන්න එතනයි මම මේක හොයාගන්නේ. තවත් ඕන තැන්වල තියෙනවා ඒ බුදුන් වහන්සේ හොයාගත්ත මේ ප්‍රණීත ධර්මය හා සමාන ධර්මයක් ලෝකේ කොහෙවත් නැහැ. පව තියෙන්න පුළුවන්, පින තියෙන්න පුළුවන්, ධානය තියෙන්න පුළුවන්, කෙටි කාලීන යහපත් විපාක. නමුත් මේ ධර්මය සදාකාලික. ඒ නිසා මා දකිනවා අද මේ විකෘති ධර්මයේ තුල ධර්මාන්තරණං ගච්ඡාමි පුංචි දරුවත් කියනවා. හැබැයි පැමිණෙන්නේ නැහැ. ලොකු අයත් කියනවා. නමුත් ධර්මයට පැමිණීම සිදු වෙන්නේ සෝවාන් වීම තුළ එතනින් එහා පැත්තටයි බුදුදහමේ ධම්මාන්තරණං ගච්ඡාමි වෙන් කියලා මම කියන්නේ ඔය අර යට වුණ ධර්මයේ අර්ථයට වඩා මේක එන්න ඕන නිසා. ඒක කියන්න නෙමෙයි ඊට පස්සේ පවතින්නේ රාග දේශ මොහ වලින් මිදීම සඳහා මිදෙන්න අවශ්‍යයි. එතකොට ධර්මයේ සරණ හම්බ වෙනවා. ඒ ධර්මයේ සරණ කරගෙන ජීවත් වෙනවා කියන එක තමයි ධම්මදීපා භික්ඛවේ විහෙරත ධම්ම සරණා අනඤ්‍ය සරණා කියලා කියන්නේ. එහෙනම් මේ රාග දේශ මොහ රැස් වෙන්නේ කොහොමද විනාශ කරන්නේ කොහොමද මේ දෙක විතරයි දැනගන්න ඕන. ඔබට මේ හැඟීමක් ආවම මොකද වෙන්නේ ඔබට? රාග හෝ දේශ හෝ මොහ ඔක්කොම අපි එකට ගන්න. ඒවා කෙරෙහි ඔබ ආසක්ත වෙලා ඉන්නවා. ඇලිලා ඉන්නවා, ගැටිලා ඉන්නවා. ඒ නිසා එක්ක ඇලීම උපදිනවා, ඇලීම සග මුලාව උපදිනවා. එතකොට ඇලීම මුලාවට කියන්නේ එකක්. එනත්තම් දෝෂ කියන එකේදී ගැටීම උපදිනවා. ගැටීම මුලාව තවත් එකක්. දැන් බලන්න ඔබේ ජීවිතයේදී මේ කාරණාවලදී මේ කාම කියන කාරණේදී ඒක ඉටු කර ගැනීම සඳහා උත්සාහ කරනවා. දේශ කියන කාරණාවේදී අර අනිත් අයට අර ඉස්සරහා පෙන්නපු පරිදි රිදවන්ට. අර රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් රත්වන පුද්ගලයා අන් අයට කරදර කරනවා. තමන්ටත් කරදර කරගන්නවා. දෙපැත්තටම අහිතා වැඩ පිණිස සිත කය වචන මෙහෙවනවා. අන්න පෙන්වන්න. ඒ තමයි ධර්මයේ සරණ නැති පුද්ගලයාගේ ක්‍රියාකලාපය. දැන් ඔබ එහෙම කරනවා නම් සතුන් මරනවා නම්, හොරකම් කරනවා නම්, මිනිස් ඝාතන කරනවා නම්, තව බොරු කියනවා නම්, මත්පැන් පානය කරනවා නම්, නැත්නම් පස්පව් දස කුසල් වලට අයිති දේවල් කරනවා නම් ඔබ ධර්මයට පැමිණලාද ඉන්නේ? නෑ. අන්න එහෙනම් ඔබට ඒවා කරන්න හිතෙන්නේ අධර්මයේ තුල ඉන්න නිසා. මේවා නැති පුද්ගලයා ගාව ඒවා වෙන්නේ නැත්තේ ධර්මයට පැමිණලා නිසා. බලන්න එතකොට ධර්මයට පැමිණෙන පුද්ගලයා කියන එකේ තේරුම අවංක පුද්ගලයෙක් කියන එක නේද එතකොට? ඔහුට තමන්ට අහිත පිණිස වැඩ පිණිස දුක් පිණිස යමක් කරන්නත් බෑ. අනුන්ට අහිත පිණිස වැඩ පිණිස දුක් පිණිස යමක් කරන්නත් බෑ. ඔවුන් කලබල වෙන්නේ, කුපිත වෙන්නේ, කුපිත කරවන්නේ නැහැ. එවන් දැවෙන්නෙත් නැහැ. දැන් සාමාන්‍යයෙන් දැවෙනවා කියන එකේ තේරුම යම් කිසි දෙයක් අහු වුණාම ඒකට දැවිලා පිච්චිලා යනවායි කියන එක. හොඳයි ඔබ මේ සමාජයේ රාග ගින්නෙන්, දේශ ගින්නෙන් දැවුණු හැටි දැකලා නැද්ද? මම දන්න කතාවක් තියෙනවා ව්‍යාපාරික ලෝකයේ පිළිබඳව. මේක එක තැනක ආරමුණ පුංචි ව්‍යාපාරයක්. මේක බොහෝ ඉක්මනින් දියුණු වෙලා යනවා. බලන් හිටිය තවත් තරුණයෙක් තව ටිකක් එහා පැත්තේ මේහා සමාන ව්‍යාපාරයක් ආරම්භ කරනවා. දැන් දෙන්නට දෙන්න තරගකාරීත්වයේ යනවා. ඊට පස්සේ මේක ඔවුන්ට විරුද්ධව යන වැඩසටහනක් බවට පත් වෙනවා. සමහර විට ඔකට මැදිහත් වෙලා දෙගොල්ල ගතු කේලම් කියන්නත් ඇති කවුරු හරි. අවසානයේදී අර ද්වේෂය කියන මේ ගින්න විසින් මොකද කරන්නේ? එක පුද්ගලයෙක් අනිත් පුද්ගලයාව ඝාතනය කරනවා. එහි ප්‍රතිඵලයෙන් දුකටපත් වුණා වූ ඥාතින් මොකද කරන්නේ? අනිත් පුද්ගලයාගේ ව්‍යාපාරය ගිනි තබනවා. දැන් ඝාතකයා හිරේ, අනිත් කෙනා පරලොව. දෙන්නටම වැඩක් වුණාද? ඔබ පාවිච්චි කළොත් ප්‍රශ්නයක් විසඳන්න රාග, ද්වේෂ ඔබ දැවෙනවා ගින්නෙන්. නමුත් මේවා නැත්නම් ධර්මය කියලා එකක් තියනවලු හිතේ. නිවන් සුව විඳිනවා කියන්නේ ඒක වෙන්න බැරිද? එහෙනම් ඔබ ඔබේ නිර්වාණය හොයාගන්න වෙනවා. ඔබේ නිර්වාණය වැහිලා තින්නේ මොනවෙන්ද? නිර්වාණය වැහිලා තිබෙන්නේ
නීවරණ ධර්ම වලින්. නීවරණ වලට කියනවා කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා මේ සිතට එන හැඟීම් නේද? අන්න මේවා යටපත් කරගත්ත අය තමයි අර සාන්ත සමාධියක් හොයාගෙන ධර්මයට පැමිණෙන්නේ නැතුව කර්මයේ වෙන එකට පැමිණලා බඹලෝ ගියේ. දැන් අපට බුදුන් වහන්සේ වදාරන්නේ මේ රාග, දේශ, මෝහ ෂය වුණාම ධර්මයට පැමිණෙනවා. ඉතින් හරිනේ. ලෝභක්ඛය නිබ්බානං, දෝසක්ඛය නිබ්බානං, මෝහක්ඛය නිබ්බානං. එහෙම නැත්නම් භව ගාමි, භව නිරෝධ ගාමි. භව ගාමි සංසාරයේ, භව නිරෝධෝ නිබ්බානං. මේක කරන්න පුළුවන් කොහොමද? අවුරුද්දකට එක සැරේද, ජීවිතේට එක සැරේද, දවසකට එක සැරේද? නෑ, ඊට වඩා සියුම්ම මේක බලන්න ඕන. මේක බුදුන් වහන්සේ වදාරන්නේ පුද්ගලයෙක් තුළ ජීවිතේට එක වතාවක් සිදුවන දෙයක් විදිහට නෙමෙයි. මේක මිනිසා තුළ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් උපදින්නා අවශ්‍යනික හැඟීමක් තුළ සිදුවෙන දෙයක් විදිහට. ඒ හැඟීම තුළම නම් මේකට ඇලෙන්නේ, ගිනිගන්නේ. ඒ හැඟීම තුළින්ම මේක අවසන් කරන්න පුළුවනි. අන්න අර අධිකාරන්තුමා තේරුම් අරගෙන කියලා තිබුණේ ක්‍රමයක් භාවනාවට නෑ කියලා. ඔය විදර්ශනා කරන්න අරමුණු එන්න ඕන ඇරුණාම අරමුණු නැතුව ඉඳලා හරියන්නේ නෑනේ. ඒකට ඇසෙන්ද, කනෙන්ද, නාසයෙන්ද, දිවෙන්ද, කයෙන්ද uppannam කාම විතක්කං, uppannam විහිංසා විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං. අර රාග, දේශ, මෝහ හැඟීම් අර විතර්ක කියලා පෙන්නන්නේ. සංසාරේ මොකද කළේ? අපහානේ ප්‍රහාණ කළේ නෑ. ඒවා බාරගත්තා, පිළිගත්තා, අදිවාසේති, නප්පජහති බැහැර කළේ නෑ. විශේෂයෙන් ත්‍රිලක්ෂණ සංඛ්‍යාත ධර්මයට යොදලා අවසන් කරන්න බැලුවේ නෑ. අවසන් කළේ නෑ. නැවත උපදින්න නැති ආකාරයට අවසන් කළේ නෑ. මේක තමයි කරමින් ඉන්නේ. ඔබට හරියන්නේ පෘථග්ජන නම් බුදුන් වහන්සේ වදාළ මෙන්න මේක. uppannam කාම විතක්කං අදිවාසේති, නප්පජහති නවිනෝදේති, නබ්‍යන්ති කරෝති, නානභාවං ගමේති. ඒ තමයි සසර ඇවිදින, ධර්මයට නොපැමිණෙන, ධර්මයේ මරණ පාර. ධර්මයේ මරන්න බෑ, විනාශ කරන්න බෑ. නමුත් ඔබට හම්බ වෙන්නේ නෑ. ඔය කාටවත් මොකක්වත් විරුද්ධවාදීකම් කරලා විනාශ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ධර්මයේ කියන්නේ. නමුත් ඔබට විපාක හම්බ වෙනවා. ධර්මයට එරෙහි වෙන්න ඔබට සංසාරේ විපාක හම්බ වෙනවා. ඒක තමයි ඔය සුනාත ධාරේත අන්න අහලා තේරුම් ගත්තාම ඊට පස්සේ තරාත හැසිරෙන්න එතකොට ධර්මය හම්බ වෙනවා. එහෙනම් අපි මේ මොහොතක් පාසා මේ සිද්ධිය කොහොමද දකින්නේ? අන්නේ මොහොතේ ක්‍රියාවලිය අපේ ධර්මදේශනා තුළ පෙන්වලා තිබෙනවා. ඔබට ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, සිතින් උපදින අරමුණ කියන හැඟීමෙන්. මේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් උපදින අරමුණ ධර්මයේ තුල රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන නම් වූ අවිධර්මයක් වශයෙන් පෙන්වලා තිබෙනවා. මෙන්න මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන නම් වූ අවිධර්මය ඔබ මොහොතකින් ඒ සමග ඇලී ගැටි පංච උපාදානස්කන්ධයක් බවට පත් කරගෙන සසරට ඇලෙනවා, ගැටෙනවා, නැත්නම් නිවීමෙන් ඈතට යනවා. ඔබ පරිහානිය කරා යන කෙනෙක්. ඒක තමයි සසරෙන් කල්යාණ මිත්‍ර සේවනයක් නැතුව ඉබේ හරි සුරුනේ. දැන් ඔය උපන් පුංචි සුනක පැටවෙකුට නැත්නම් ගව පැටවෙකුට කිරි දෙන්න කියලා දෙන්නේ නැහැ, ගිහින් හොයාන යනවනේ තෙන්ට. ඒ වගේ මේ ලෝකෙට හම් වෙන අරමුණු සමග ඇලීම ගැටීම තුළ රාගයෙන්, දේශයෙන්, මෝහෙන් මත් වෙලා ඒ අනුව මේ අකුසල ධර්මයන් රැස් කරලා සසරක් හදාගන්න බොහොම ලේසි. ගුරුවරයෙක් ඕන නැහැ. නමුත් මේ හදාගෙන ඇලුණු සංඛ්‍යාව දුරු කරගන්න නම් බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනය මේ ඕන. මොකද මේක ෂේ කරන පාරක් ඒ වෙනකල් හමු වෙලා තිබුණේ නැහැ. තථාගතවරු අක්කාතාරෝ නැත්තම් පාර පෙන්වලා දෙනවා. ඔබ මේකට ප්‍රවිෂ්ඨ වෙන්න වෙනවා. එහෙනම් ඔබ බණ තේරෙන්න ඉස්සලා කරමින් හිටපු දේ තේරුම් ගන්න. ළමා කාලේ ඉඳලා පුද්ගලයෙක් වුණාට ඔබ ළඟ ක්‍රියාත්මක වුණේ ඇහැ තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල ස්කන්ධ පහක ඉපදීම මැරීම නම් වූ අභිධර්මය. ඒකේ ඔබට ඇලුනා, මුලා වුණා, ගැටුණා, මුලා වුණා. ඒවත් මමත්වෙන් ගනිමින් සසර හදන කර්ම චිත්ත අභ්‍යන්තරේ හේතු ඉතුරු කරන එකට කියනවා භව කියලා. යලි හට ගන්න හේතුවක් වශයෙන් කර්ම බීජ රැස් කරන පාරේ ඔබ යමින් ඉන්නවා. දැන් ඔබට තමයි පමාද විහාරී කියන්නේ. ඔබ කර්මයේ සරණ කරගෙන ඉන්නේ. කර්මයේ සරණ කරගෙන ඉන්නවා, ධම්මං සරණං ගච්ඡාමි කියලා බොරු කියනවා.
අවංකවම නම් කියන්න වෙන්නේ පෘථග්ජනයට කම්මං සරණං ගච්ඡාමි. ඔහු කර්මය තමයි සරණ කරගෙන මේ සතරක් හදන්නේ. දැන් මේ කර්මය රැස් වෙන තැන සරණ කරගන්නවා වෙනකොට කර්මක් ඡය වෙන තැනට ඔබට මේක පාවිච්චි කරන්න පුළුවන් නම් එතකොට තමයි ධර්මයේ සරණ හමු වෙන්නේ. රැස් වෙන්නේ කෙසේද? ඒ එන දේ මගේ මම වගේ ආත්ම හේවත් නිත්‍යසුඛාත්මකට ගැනීමෙන් මඤ්ඤමානෝ කෝ බික්ඛු බද්දෝ මාරස්ස. ඔබ ළඟේ හිතේ සිදුවෙනවා මේක ඇහි කනේ නාසයේ. එනම් පමාව. ඒ මොහොතම අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ ඔන්න සිහිය ඕන වෙන වෙලාව. දැන් අර ගහගන්න බැනගන්න කපා ගන්න කොටා ගන්න යන්නේ සිහිය නැති නිසා රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මැරුණා වූ පුද්ගලයා අනිත් ඇයට රිදවනවා, තමනුත් රිදවා ගන්නවා, දුක් විපාක ගෙවනවා. අන්න මොකද මේ ධර්මයට පැමිණලා නැති නිසා. ඔබට එහෙනම් ඔප්පු කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ හෙළි කළා වූ ධර්මයේ සාන්දිට්ඨික අකාලික එහිපස්සික ඕපනායක විපාක තියෙනවා කියලා ඔබට මේකට පැමිණිලා ලෝකෙට පෙන්වන්න පුළුවන්. බුදුන් මැරී නැති බව, බුදුන්ගේ ධර්මයේ මැරෙන්නේ නැති බව ලෝකෙට පෙන්වලා බුදුන් වහන්සේ නිවැරදිකාරයක් කරන්න. බුදුන් වහන්සේට ලබා දිය යුතු ගෞරවය දක්වන්න ඔබට පුළුවන්කමක් තියෙනවා මේ පාරේ ගියොත්. ඔබ මේ ධර්මයේ අකාලික එහිපස්සික ඕපනායක ගුණය විඳින්න ඕන. ඒක ඔබ විඳිනකොට ලෝකෙට පෙනෙනවා. කොහොමද පේනව ඇත්තේ? පේනව ඇත්තේ අන්න අර රත්තුන පුද්ගලයා කරන්නා වූ අනුන්ට දුක් දෙන එක, තමන්ට දුක් දෙන එක, උබේ පාර්ශවයට දුක් දෙන එක ඔහු අතින් සිදු වෙන්නේ නැහැ. එතකොට ඒ තුල ඉන්නේ සත්පුරුෂ මිනිසෙක් නේද? අවංක මිනිසෙක් නේද? ධර්මයට බණු පුද්ගලයාට පස්පව් දස කුසල ආනන්තරය අකුසල කර්ම කරන්න බෑ. ඔහු අතින් ඒවා වෙන්නේ නැහැ. එහෙනම් ඔබ මේ සඳහා අනුගමනීය ප්‍රතිපදාවකට යා යුතුයි. ඔබට ලැබෙන්නේ මේ සඳහා නින්ද හැරෙන විට මොහොතක් පාසා ගෙවි යන විශිෂ්ට අවස්ථාවක්. ඒක මොහොතින්ම ගෙවෙනවා. හුඟක් වෙලා දෙන්නේ නැහැ. මේ ගෙවෙන මොහොත ඔබට අවස්ථාව වශයෙන් ලැබෙන්නේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් හෝ ඒවයින් එකතු වෙන්නේ නැත්තම් සිතෙන්. මේ පස්දොර උදව් කරගෙන හෝ මනෝද්වාරයේ උදාර කරගෙන තමයි ඔබට බණ තේරුම් ගන්න ඉස්සෙල්ලා හදාගත්ත චිත්තාභ්‍යන්තරයේ තිබිලා කාම විතර්කයේ හෙවත් ලෝභය, රාගය, ව්‍යාපාද විතර්කයේ හෙවත් ද්වේෂය, හිංසා විතර්කයේ හෙවත් ඊට එහාට ගිය රිදවනෝනකම උපදින්නේ. ත්‍රිවිධ විතර්ක. දැන් බුදුන් වහන්සේ වදාරලා තියෙනවත් මේ විතර්ක උපදවා ගන්න නැතුව හංගගෙන ඉන්න කියලා. නමුත් කෙලෙස් යටපත් කරන භාවනාවකින්, කර්මස්ථාන භාවනාවකින් කරන්නේ මේ විතර්ක හංගන එක. තේරෙනවද? නීවරණ යටපත් කිරීම කරන්න කියලා. කවදාවත් එහෙනම් ඒවා දුරු වෙන්නේ නැහැ. මේ මොහොත මේවා දුරු කරන අවස්ථාවයි. ඒකයි ඔය කෙලෙස් නසා රහත්විය, විදසුන් වඩා රහත්විය කියලා පෙන්වන්නේ. ඔබ නිවන් නෙමෙයි හොයන්න ඕනේ. ඔබ හොයන්න ඕන ලෝභය, ද්වේෂය, මෝහය ඔබේ සිතින් බැහැර කරන්නේ කෙසේද? එනවා උපදින්නත් ඕන. දැන් පාලියෙන් මොකක්ද කියලා තියෙන්නේ? නාදි වාසේති, බාර ගන්න පිළිගන්න එපා. පජහති, බැහැර කරන්න. විශේෂයෙන් එය මගේ නොවන, මම නොවන, මගේ ආත්ම නොවන වශයෙන් දකින්න විනෝදේති. හෙටට ගන්න හිතන්නේ නැතුව අවසන් කරන්න. මතු සසරට ගන්න තියන්නේ නැතුව අවසන් කරන්න. අනභවං ගමේති. අන්න මේ අනභවං ගමේති කියන එකට තමයි සංස්කාරයන්ගේ අනිත්‍ය කියන්නේ. අනභවං ගමේති කියන එක තමයි සංස්කාරයන්ගේ නිත්‍ය නැත්තම් පස්සේ ගන්න තියනවා කියලා කියන්නේ. ඔබ මේ ඔබට ඇතිවෙන්නා වූ පීඩනයන් තුළ ප්‍රතික්‍රියා දැක්වීම සඳහා හැඟීමක් පස්සේ ගන්න තියන්නෙක් නම් ඔබ සසර හදන්නෙක්, කරුණාම ධර්මයේ සරණ කරගන්නෙක් නෙවෙයි. එහෙනම් මේවා අපට ධර්මයේ හමු වෙන්න මේවා ඉවර කරන්න කියලා නෙවෙයි. රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය ෂේ ප්‍රතිපදාවට යන්න වෙනවා. දැන් බලන්න, වර්ධනීය ප්‍රතිපදාවට යන පුද්ගලයාට නමක් අනුසෝතගාමී. ස්ත්‍රීද පුරුෂද ගිහිද පැවිදිද කියලා නෑ, අනුසෝතගාමී. ඉතින් ඔවුන් තමන්ටත්, අනුන්ටත්, සමාජයටත්, රටටත්, අනාගතයටත් දුක්ම හදන්නෝ. රටටත් ලෝකයට. දැන් අන්න පටිසෝතගාමී කියන්නේ රැස් කරන වඩන පාර වෙනුවට බහින කලාවට හරවන්න. උදාහරණයක් වශයෙන් මෙහෙම පෙන්නනවා. ඔබ වාහනයක් පණ ගන්නවගෙන කිලෝමීටර් 60ට 70ට 80ට යනවා. දැන් ඔබ ඉන්ධන සපයන නිසා යන්නේ. දැන් ඔබට නවත්තන්න ඕන නම් ඉන්ධන සපයන මේ අතින් මෙහෙවන හෝ කකුලින් මෙහෙවන මේ ඇක්සලරේටර් එක කියන එක පාගාගෙන පුළුවන්ද? බෑ, අතහරින්න වෙනවා.
ඇතෑලු පමණින් අතර වෙනවද නැහැ ගිය වේගය එකපාර බ්‍රේක් කරොත් ඔබයි ඔක්කොම ටික පෙරලිලා ගිහින් කුඩු වෙනවා නෑ හැමින් නවත්තන්න ඕනේ සමතලා පොලවක නම් ඉබේ යන්න ඇරියාම ටික ටික ගිහින් අතර වෙනවා කලේ මොකද්ද ඉන්ධන සපයන එක නැවැත්තුවා වේගය නවත්තන්න ඕන නම් එහෙනම් ඔබ ලෝභයෙන් දේශයෙන් මෝහයෙන් නැවත ගන්න තියෙන එක නවත්තන්න ඕන මේ වාහනේ නතර වෙන්න නම් වෙන මොකක් කරන්න කියලා නෑ නැවත ගන්න තියෙන එක කිරීමයි නැවත ගන්න නොතියන එක නොකිරීමයි ඕකයි නොකිරීම භාවනාව කියලා කියන්නේ එහෙනම් ඔබට බුදුන් වහන්සේ වදාරනවා උපන් ක්‍රෝධයේ වහාම සංසිඳවන්නේද ඔහුට මම රතාචාර්යයයි කියමි අනිත් අය රැහන් ගහනවා කියන්නේ බලෙන් වළක්වන්න හදනවා කියන එක අර රත උදාහරණ ඒකෙත් තියෙනවනේ වහා සංසිඳවන්න පුළුවන් ඇයි මේ හටගත්ත ගමන්ම මේක නැසෙනවා මම ඒකට අමුද්‍රව්‍ය දාලා මමත්වයෙන් ක්‍රියා කරගන්න ප්‍රතික්‍රියා දක්වන්න බාරගත්තේ නැත්නම් ඒ ආයුතුයි මෙන්න මේ නිසා මේ අරමුණු අල්ලා ගැනීමෙන් අවසන් වීමට නිත්‍ය සුඛාත්මයයි කියනු ලැබේ අරමුණු අල්ලා නොගැනීමෙන් අවසන් කිරීමට අනිත්‍ය දකින්නවා කියලා කියනවා මෙන්න ත්‍රිලක්ෂණයේ ඔස්සේ බුදුන් වහන්සේ වදාරනවා සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති ඔබට උපදින සංඛාරය ආනිජ්‍ය වෙන්න බෑ ඔබට උපදින්නේ පුණ්‍ය හෝ අපුණ්‍ය අபிසංඛාරයක් එහෙම නැත්නම් රාග දේශ මොහ සිතුවිලි ඒ සිතුවිල්ල ක්‍රියාත්මක කරලා කෙනෙකුට වද දෙන්න රිදවන්න යන්නේ නැතුව වහාම සංසිඳවනකොට ඔබ මොකද කරන්නේ ක්‍රමයක් නැහැ ආපු එක අවසන් කරනවා දැන් ආපු එක අවසන් කරන්න 10 දිනාට ක්‍රමයක් දෙන්න පුළුවන්ද 10 දිනාට උපදින 10 ආකාර හැඟීම් අන්න ඒක තමයි මේ ක්‍රමයක් නැත කියලා පෙන්වන්නේ හැබැයි ක්‍රමයක් නැත වුණාට භාවනාවක් ඇත මානම් දකින්නේ ඔය ධම්මං ගච්ඡාමි කියනක ඔක්කොටම එක සමානයි එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තුල විදර්ශනා භාවනාව ඔක්කොටම එකක් බුදුන් වහන්සේටත් ඒක සරියුත් හාමුදුරන්ටත් ඒක මොගලන් හාමුදුරන්ටත් ඒක කරමින් ඉන්න මටත් ඒක ඔබටත් ඒක මේක තමයි විශේෂත්වය අපේ ධර්ම දේශනාවල විශේෂත්වය මේකයි ක්‍රමයක් ඉල්ලන්න එපා ලෑස්ති වෙන්න එපා ඒවා ධර්මයේ දන්නේ නැති අයගේ වැඩ ධර්මයේ තේරුම් ගත්තන් පස්සේ ඔබ මේක අතහැරියොත් ඔබ ධර්මයට පැමිණෙනවා කියලා තේරුම් ගන්නවා එහෙනම් ඒ ධර්මයේ සාන්දිටික අකාලික එහිපස්සික ගුණ රාග දේශ මොහ නැති තැනටපත් වෙලා හොයාගන්න. ඒ තත්ත්වයටපත් වෙලා ඉන්නකොට ලෝකයට ඔබ තුලින් පෙනේවි ඔබ මාර්ගඵලලාභීෙද්ද නිවන් ප්‍රත්‍යක්ෂ කරගෙන ඉද්ද කියලා බොරුවට රඟපාන්න ඕනේ නෑ ආයේ. ඒ නිසා මේ බ්‍රාහ්මණයා අහපු ප්‍රශ්නෙට බුදුන් වහන්සේ දීපු උත්තරය එදා සමාජයේ සිද්ධියක් වශයෙන් නෙමෙයි මා විග්‍රහ කළේ වර්තමාන සමාජයේ ඔබ අතර සදහම් හොයන්නා වූ අයට වෙන්න ඕන කාරණේ පිළිබඳ විග්‍රහ කිරීමක් වශයෙන්. එබැවින් මේ කරුණු තේරුම් ගනිමින් තේරුම් ගන්න මේ දේශනාව මදිනම් දේශනා ඕන තරම් තියෙනවා මාධ්‍යයන් තුල තේරුම් ගනිමින් ඔබ හොයාගන්න. ඔබ හොයාගන්න ඔබේ පමා හොයාගන්න ඒක ඔබේ වරදක්. මේ උපමාවෙන් මිදෙන්න ඔබට ඔබේ නිර්වාණය හමු වෙනවා ඇති. එතකොට ඔබ ඉන්පසුව ධර්මයේ සරණ කරන ජීවත් කෙනෙක් සහ බුදුන් දැක්ක කෙනෙක්. එතකොට ඔබට තේරෙවි බුදුන් කියන්නේ රූපෙට හෝ පිළිමෙට නොවන බව. ඔය බුදුන් ඔබව බාර ගන්න තාමත් වැඩ ඉන්න බව. ඒ හින්දා ඒකට කියනවා ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සදාකාලික නිර්වාණය කියලා. ඉතින් මේ ජාතියක් ජරාවක් නැහැ කිව්වම මරණයෙන් එහා පැත්තේ කියලා හිතන්න යන්නත් එපා. ඒවා වළංගු නැහැ ධර්මයට පැවරුණාම. ධම්මස පාදා ගැනීම සඳහා මෙම කරුණු පැහැදිලි කිරීම තේරුම් ගනිමින් අනුගමනීය ප්‍රතිපදාවකට එන්න ඔබට ප්‍රඥාව ලැබේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. ධර්මානුශාසනාව ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා අසේල තලවත්තගේ මහතා සදහැබර අනුග්‍රහක දායකත්වයේ දරා තිබෙනවා. එතුමන් විශේෂ කාරණයක් මතක් කරනවා. ක්‍රියාන්විත රාජකාරයේදී මීට වසර 14කට පෙර රට දෑ වෙනුවෙන් දීපිදු රණවිරු නීල් සාගර තලවත්තගේ සොහොයුරාට පරලෝසෙපත් ජිනදාස තලවත්තගේ පියාණන්ටත් සෝමා නේරංගම හා යසවති නේරංගම මෑණිවරුන්ටත් අක්‍රම මිත්‍රාට ඇතුළු පරලෝසෙපත් සියලු ඥාතිහිත මිත්‍රාදීන් මෙතනින් එහාට තමයි මම මේක හදන්නේ. ඔබ මේ හැම දෙනා ගෞරවයෙන් සිහිපත් කරන්න. ඔවුන් සත්පුරුෂයන් වශයෙන් ඉඳලා නම් මේ පරලෝකීය සදහවත් පෘථග්ජන බෞද්ධින් වශයෙන් නම් ඔවුන් සියලු දෙනාට පින් බලාපොරොත්තු වෙන තැනක් හම් වෙන්නේ නැහැ.
මම මේක පෙන්වන්නේ ත්‍රිපිටකයේ පවතින ජානුස්සෝනි සූත්‍රයේ බුදුන් වහන්සේ පැහැදිලි කිරීමට අනුව. පින් අනුමෝදන් වෙන්න පුළුවන්කම තිබෙන්නේ මිය ගිහින් නිවසට එන පරදත්තු උපජීවියාට විතරයි. ඔබේ සදහැවත් ආදරණීය මව්පියන් ගුරුවරුන් සත්පුරුෂයින් පරදත්තු උපජීවීන් කරන්න එපා මරණයෙන් පස්සේ. ඒ නිසා මේ වචන යොදන්න හැමදෙනාම ගෞරවයෙන් සිහිපත් කරමින් ගුණානුස්මරණ ධර්ම දේශනාවන් කරන්න. අවශ්‍ය තැනක ඇත්නම් පින් අනුමෝදන් කර ගනීවා කියන වචනේ කියන්න පුරුදු වෙන්න. මම හැමදාමත් කියනවා තාම රට හැදුනේ නැහැ. තවත් කාලයකට කියන්න කැමතියි මම. පින් බලාපොරොත්තු වෙනක තත්නම් අනුමෝදන් වේවා නැත්නම් උපහාරයක් වේවා. රටට මෙහෙවරක් කරලා තිනවා, පවුලට මෙහෙවරක් කරලා තිනවා, ගුණසී කරන්න වටිනවනේ. එතන එහෙනම් පින් අනුමෝදන් වුණොත් එතන තියෙන දුක නැති වෙනවා. මොකද එතන පින ආහාර කරගෙන ජීවත් වෙනවා කියලා පෙන්වන්නේ. අපි බත් කනවා වගේ කනවා කියන එක නෙමෙයි එකෙන් පෙන්වන්නේ. පැවැත්ම ආහාර කියන්නේ පැවැත්මට සාධක, පරදත්තු උපජීවියාගේ පැවැත්මට අවශ්‍ය පින. ඔහුට පින ඕනේ, නමුත් පින් කරගන්න බෑ. ඒ නිසා අපි කරන පින්කමක් දැකලා ලබන සතුටට අනුමෝදනය කියනවා. දැක ලබන සතුට අනුමෝදනයයි දකින්න බැරි කෙනෙකුට අනුමෝදන් වෙන්න බෑ කියලා ඉගෙන ගන්න අපේ බෞද්ධයෝ දැනගන්න වෙනවා. එතනින් ඉතා ඉක්මනින් චුත වේවි, නැත්නම් ඒකෙන් චුත වෙන දවසක් ඒවි. පරදත්තු උපජීවී භවයෙන් නිවනට යන්න බෑ. ආපහු මනුස්ස ප්‍රතිලාභය ලබා සදහම් හමු වේවි. සදහම් හමු කරගෙන නිවන් මඟ හෙළි කරගන්න පුළුවන් වේවි කියලා තමයි විශ්වාස කරන්න ඕන, ප්‍රාර්ථනා කරන්න. ධර්ම දේශනා කරවා ගැනීමෙන් ධර්ම දානයෙන් ජනිත කරගත්තා වූ ආනිසංසයන් මත පිහිටා රණවීරු සහෝදරයා සහ මව්පියන් ගෞරවයෙන් සිහිපත් කරන්න රට දැවෙනුවෙන් දීපිදු ඔවුන් මෙහෙවරක් කරලා ගියා. පින් මත තැනක විසේ නම් පිනින් පිරේවා, දුකටපත් තැනක විසේ නම් දුකින් නැත මිදේවා, නොලබූ සැප සම්පත් ලැබේවා, මතු උපදිනා භවයේ ඉක්මනින් මේ සත් භව ලැබේවා, බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනයේ ජීවිතේ මුලදී ලැබේවා. ත්‍රිලක්ෂණයේ අනුගමනීය ප්‍රතිපදාව වටහා ගන්නට නුවණ ලැබීම තුළින් සකල දුක්ඛයන්ගේ නිමාවන්නා වූ නිර්වාණයට හේවත් ධර්මයට පැමිණෙන්න හේතු ආසනාව වේවායි කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබතුමන්ටත් ඔබේ සුජීවත්ව වාසය කරන්නා වූ ඥාතින් හෝ කාර්ය මණ්ඩලයක් වෙත්නම් ධර්ම ශ්‍රවණයේ ආනිසංසයන් වශයෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවය සහ චිරජීවනයේ සැකසේවා, රැකියා ආදී කටයුතු අනාගත බලාපොරොත්තු ඉටු වේවා, රෝග පීඩා දුරු වේවා, කල්යාණ මිත්‍ර සේවනයන් ලැබේවා. ත්‍රිලක්ෂණයේ ගැඹුර වටහා ගන්නට ලැබ අනුගමනීය ප්‍රතිපදාවක් තුළින් ඔබටත් ධර්මයට පැමිණීමට හේතු ආසනාව වේවායි සාදු කියලා අදිෂ්ඨාන කරගන්න, ප්‍රාර්ථනා කරගන්න. සබ්බිහිතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං